ආදරණීය දූ පුතුනි 2021 ශ්‍රේණිය ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මාර්තු 29 දා සිට අප්‍රේල් 7 දින දක්වා 2020 10 ශ්‍රේණි අවසාන වාර විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත. 2020 වර්ෂයේදී දරුවන් එකම ප්‍රධාන විභාගයකටවත් මුහුණ දී නැහැ. බොහෝ දරුවන් ඔන්ලයින්, ඒ කියන්නේ මාර්ගගත අධ්‍යාපනයේ නිරත වුවත් සමහර දරුවන්ට ඒ කළ නොහැකි වුණා. ඉතින් ඒ ගැන ගම්පහ අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂකතුමා, විෂය අධ්‍යක්ෂකවරුන්, කොට්ටාස අධ්‍යක්ෂකවරුන්, අකුරු උපදේශකවරුන් නිරන්තරයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ සමගම මා දන්නා දරුවන් හා දෙමාපියන් කරන ලද ඉල්ලීමක් නිසා මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට අදහස් කළා. බස්නාහිර පළාතේ 2021 ශ්‍රේණිය ඉගෙන ගන්නා දරුවන්ට යම් තරමකට හෝ විද්‍යා විෂයට අත්දීමක් වශයෙන් මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට අදහස් කළා. මම ගම්පහ අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරු උපදේශක සිසිල් ලියනාරච්චි. මෙතනදී මම තෝරාගත්තා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2020 වර්ෂය සඳහා 10 ශ්‍රේණියට ලබා දුන් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. අපි බලමු එහි පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අපේ පිළිතුරු සපයන්නේ කොහොමද? ඒ ගැන අපේ දරුවෙක් හිතන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්න පත්‍රය ගැන කියනවා නම් දරුවනේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 40කින් සමන්විතයි. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. එතකොට සෑම ප්‍රශ්නයකටම 1 2 3 4 ලෙස වර්ණ 4ක් දීලා තියෙනවා. එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වර්ණය අපි තෝරන්න ඕනේ. එතකොට සාමාන්‍ය පරිදි ඔබට සපයලා ඇති ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රයේ එක් ප්‍රශ්නය සඳහා ඔබගේ වර්ණය තෝරා වර්ණයේ අංකයට සැසඳෙන කමය තුළ කතරයක් යොදන්න ඕනේ. හොඳයි. එහෙනම් බලමු ප්‍රශ්න අංක 1. බීජ හට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ පහත සඳහන් කුමන ශාකයද? බීජ හට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ අපිට දීලා තියෙන දරුවනේ මඩු ශාකය. පිසීකස් මෙතන මඩු වශයෙන් හඳුන්වන ශාකය. ඔබට පේනවා ඒකේ බීජ හට අරගෙන තියෙනවා. අපි ඒවට කියනවා විවෘත බීජක ශාක කියලා. මල් පිපෙන්නේ අපුෂ්ප ශාකයක්, විවෘත බීජක ශාකයක්. එකටිය ශාකය බලපුවහම එතන ඔබට පේනවා මල් පිපිලා තියෙනවා. ඒ කියන්නේ බීජ හට ගන්න ඕනේ. ඔබ නිතර දැක නැතත් එකටිය ශාකයේ බීජ හට ගන්නවා. නිල්මාන ශාකය ගත්තත් අපි දන්නවා ජලයේදී බීජ ව්‍යාප්තිය දක්වන ශාකයක්. නෙෆ්‍රොෆිස් කියලා කියන්නේ අපුෂ්ප ශාකයක්. ඒ වගේම බීජ හට නොගන්නා ශාකයක්. එහෙමනම් අපේ පිළිතුර වන්නේ අංක 4 නෙෆ්‍රොෆිස්. ප්‍රශ්න අංක 2. බලය මනින අන්තර්ජාතික ඒකකය. අපිට ඒකක 4ක් දීලා තියෙනවා. ජූල්. ජූල් කියන්නේ ශක්තිය. එහෙම නැත්නම් කාර්ය මනින ඒකකය. නිව්ටන්. බලය මනින්න පුළුවන්, බර මනින්න පුළුවන්. නිව්ටන් කියන එකකේ. ඊට පස්සේ දීලා තියෙනවා වොට්.
W ඔබට සඳහන් වෙන්නේ watt ඒ කියන්නේ ක්ෂමතාවයේ ඒකක. ඊළඟට pascal ඒ කියන්නේ පීඩනයේ ඒකක. එහෙනම් දරුවනේ මෙතන පිළිතුර වෙන්න ඕනේ අංක 2 නිව්ටන්. වායුමය මූලද්‍රව්‍යයක් වන්නේ මින් කුමන මූලද්‍රව්‍යද? අපි දන්නවා නියොන් කියන මූලද්‍රව්‍ය අපේ බල්බවල පුරලා තියෙන අක්‍රිය වායුවක්. කාබන් කියලා කියන්නේ ඝන ද්‍රව්‍යයක්. අඟුරු, දියමන්ති, මිනරල් වගේ දේවල් මීට අයත්. මැග්නීසියම් කියන්නේ ලෝහයක්. ඒ වගේම පටි ආකාරයෙන් තියෙනවා කියලා ඔබ නිරන්තරයෙන් දැකලා තියෙනවා. මර්කරි නැත්නම් රසදිය ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක්. එහෙමනම් දරුවනේ වායුමය මූලද්‍රව්‍ය වන්නේ නියොන්. අංක 4 දර්ශීය ශෛලය යනු. අපි දන්නවා ජීවීන් තුල ශාක ශෛල තියෙනවා, සත්ව ශෛල තියෙනවා. එතකොට මේ ඕනම ශෛලයක අඩංගු සියලුම ඉන්ද්‍රිකා අඩංගු වන ලෙස නිර්මාණය කරන ලද ශෛලයක් අපි හඳුන්වනවා දර්ශීය ශෛලයක්. ඒ නිසා පිළිතුරු වන්නේ අංක 3. පස්වෙනි ප්‍රශ්නය. මැග්නීසියම් 1224 ධන 2 හි ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව. මෙතන අදහස් කරන්නේ මැග්නීසියම් ධන 2 අයනෙහි ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව. ඔබට පේනවා 12 කියලා කියන්නේ මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය. ඒ අනුව අපිට මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් 2.8.2. එතකොට මැග්නීසියම් ඒ වගේම තුන්වන ආවර්තයේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය බවත් මෙතෙන්දී අපිට පැහැදිලි වෙනවා. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2 ඉවත් කරලා ධන 2 අයනයක් හදන්න පුළුවන්. මේ අවස්ථාව තමයි Mg ධන 2 කියලා අපි හඳුන්වන්නේ. හැබැයි දරුවනේ අවසාන ශක්ති මට්ටම් වල ඒ කියන්නේ සංයුතා කවචවල පවතින ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමක් හෝ පිටතින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වී අයන සෑදුවාට පරමාණුවක න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනසක් සිදුවන්නේ නැහැ. අපි දන්නවා ඒ වගේම පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයි කියලා. ඒ නිසා මේ මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව 12මයි. ඒක වෙනස් වෙන අගයක් නෙවෙයි. එහෙනම් පිළිතුර 2. ප්‍රශ්න අංක 6. උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය. සාමාන්‍යයෙන් උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී නොවී ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරන්න හෝ අඩු කරන්න පුළුවන් දෙයක්. නමුත් අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා ප්‍රතික්‍රියාවකදී උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා කියලා. ඒ වගේම නිෂේධක මගින් නැත්නම් මන්දක කියලා කියනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරනවා කියලා. ඉතින් මෙතනදී අහලා තියෙන්නේ උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට කුමක් වෙනවද කියලා. එතකොට අපිට දෙන්න පුළුවන් පිළිතුර තමයි වැඩි කරයි කියලා කියන පිළිතුර. මොකද අපෙන් අහලා නැහැ නිෂේධක පැත්ත. උත්ප්‍රේරක පැත්ත තමයි අපෙන් අහලා තියෙන නිසා පිළිතුර 2. ප්‍රශ්නාංක 7 සෝඩියම් කොපර් මැග්නීසියම් මර්කරි රසදිය යන මූලද්‍රව්‍ය හතරේ ප්‍රතික්‍රියාශීලතාවය අඩු වෙන පිළිවෙල දැක්වෙන පිළිතුර කුමක්ද? මෙතනදී දරුවනේ අපි දැනගන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය. ලෝහවල සක්‍රියතාවය වැඩි ලෝහයේ සිට අඩුම ලෝහය දක්වා පෙළගස්වලා තියෙන ශ්‍රේණිය අපි ඉගෙනගෙන ඇති. එතනදී ඔබට පේනවා මැද
හයිඩ්‍රජන් රවුම් කරලා තියෙන එක ලෝහයක් නොවන නිසා නමුත් අපිට ඉතා වැදගත් එතන හයිඩ්‍රජන් යොදා ගන්න එක කියලා ඔබ දන්නවා. ඉතින් මේ ශ්‍රේණියේ ඉහළ සිට පහළට සක්‍රියතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් පෙළ ගස්සපුවාම පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ අංක 1. සෝඩියම් ඊට යටින් මැග්නීසියම් තියෙන්නේ. ඊටත් යටින් හයිඩ්‍රජන් වලට යටින් තියෙන්නේ කොපර්. ඊටත් යටින් තමයි මර්කරි රසදිය තියෙන්නේ. ප්‍රශ්න අංක 8. පහත දී ඇති ප්‍රතිරෝධක මගින් ප්‍රධාන ධාරාව 2 ඇම්පියර් වන අතර දෙකළවර විභවාන්තරය CI වෝල්ට්. ප්‍රතිරෝධකයේ අගය අහනවා අපේ. එහෙනම් දරුවනේ මෙතෙන්ට අපිට යොදන්න ඕනේ ඕම්ගේ නියමය. ඒ කියන්නේ උෂ්ණත්වය වැනි භෞතික සාධක නියත විට සන්නායකයක් තුළින් ගලා යන ධාරාව එම සන්නායකයේ දෙකළවර විභවාන්තරයට සමානයි කියලා අපි සමීකරණයක් ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරගන්නවා. අන්න ඒක V සමානයි IR. එතකොට V සමානයි IR නම් අපෙන් අහන්නේ R. ඒ නිසා R සමානයි V බෙදීම I වෙනවා. V විභවාන්තරය අපිට දීලා තියෙනවා CI වෝල්ට්. ඒක බෙදනවා ප්‍රතිරෝධක තුලින් ගලා යන ධාරාව ඇම්පියර් 2යි. එහෙනම් 100 දෙකෙන් බෙදනවා කියන්නේ පිළිතුර 50යි. එහෙමනම් නිවැරදි පිළිතුර 50යි ඕම්. ඊළඟට ප්‍රශ්න අංක 9. ජලයේ ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 1000ක් වන අතර ජලාශයක මීටර 3ක මුරේ ඕනෑම ලක්ෂයක පීඩනය. අපිට දීලා තියෙනවා ගුරුත්වය ත්වරණය 10යි තත්පර වර්ගයට මීටර කියලා. එහෙමනම් මෙතනදී අපි යොදාගන්නේ පීඩනය සඳහා ද්‍රවයක පීඩනය සඳහා අපි දන්නවා සූත්‍රයක් තියෙන ද්‍රව කඳේ උස ගුණ කරනවා වැඩි කරනවා ද්‍රවයේ ඝනත්වය වැඩි කරනවා ගුරුත්වජ ත්වරණය. P සමානයි h/g කියලා. P අපෙන් අහන්නේ පීඩනය ඒක සමානයි h ද්‍රව කඳේ උස 3 මීටර කියලා දීලා තියෙනවා. ද්‍රවයේ ඝනත්වය ජලයේ ඝනත්වය 1000යි කියලා දීලා තියෙනවා. ගුරුත්ව ත්වරණය 10යි. එහෙනම් මේ තුන සම්බන්ධයෙන් අපිට ලැබෙන පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර. 3 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. ප්‍රශ්න අංක 10. පහත සඳහන් කුමන අවස්ථාවේදී වායුවක් පිට නොවේද? අප සෝඩා සහ දෙහියමුල් ප්‍රතික්‍රියා කරන විට. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් වලට අපි අම්ලයක් එකතු කරනවා. තරුක අම්ලයක් දෙහියමුල් කියන්නේ. බයිකාබනේට් එකට අම්ලයක් එකතු වෙච්චාම අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඒ නිසා මේ පිළිතුර වෙන්න බෑ. ඊළඟට ගොළුබිලි කටු සහ විනාඩි අතර ප්‍රතික්‍රියාව. ගොළුබිලි කටු වල බහුලවම තියෙන කැල්සියම් කාබනේට්. කාබනේට් එකටත් අම්ලයක් විනාඩි වෙන්නේ ඇසිඩික් අම්ලය වෙනි අම්ලයක් එකතු කරපුවාම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. කාබනේටයක් නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. එහෙනම් මේ පිළිතුර වෙන්නත් බෑ. මැග්නීසියම් සහ තනක හයිඩ්‍රොක්ලෝරික් අම්ල අතර ප්‍රතික්‍රියාව. මැග්නීසියම් කියන ලෝහයක් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල කියන අම්ලයක්. එහෙනම් ලෝහ සහ අම්ල අතර ප්‍රතික්‍රියාවෙන් පිට වෙනවා හයිඩ්‍රජන් වායුව. එහෙනම් මේ පිළිතුරත් නෙවෙයි. කොපර් සල්ෆේට් ද්‍රාවණය සහ සිංක්. අපි දන්නවා සිංක් සහ කොපර් සල්ෆේට් ද්‍රාවණය ප්‍රතික්‍රියා කරනකොට සිංක් සක්‍රියතාවයෙන් වැඩි නිසා කොපර් විස්ථාපන වෙනවා කොපර් සල්ෆේට් වලින්. හැදෙනවා සිංක් සල්ෆේට් සහ කොපර්. කොපර් තැන්පත් වෙනවා. එහෙනම් මෙහිදී වායුවක් පිට වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර වන්නේ දරුවනේ 4 වෙනි පිළිතුර.
සරල අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් පිස්ටේ සෑදේ. මෙහිදී සහභාගී වන සරල අණුව කුමක්ද? ආහාර ජීවන පද්ධතිය සම්බන්ධව පොඩි පන්තිවල කතා කරනකොට අපි ඉගෙනගෙන තියෙනවා අපේ ප්‍රධාන පෝෂක ඝටකයක් වන පිස්ටේ කාබෝහයිඩ්‍රේට් එක ජීවිතයෙන් සෑදෙන අවසාන ඵලය ග්ලූකෝස් කියලා. පිළිතුර 1. මෙම ඔක්සයිඩ් වලින් ආම්ලික ඔක්සයිඩය කුමක්ද? දරුවනේ ඔබ ඉගෙනගෙන ඇති අලෝහයක ඔක්සයිඩයක් ආම්ලිකයි. ඒ වගේම ලෝහික ඔක්සයිඩයක් බාෂ්මිකයි. තවදුරටත් බැලුවොත් එහෙම කිසියම් ආවර්තයක් සලකලා තුන්වෙනි ආවර්තය මෙතන තියෙනවා. ඒ වගේ ඔක්සයිඩ් සලකනකොට ලෝහවල ඔක්සයිඩ් බාෂ්මික බව පැහැදිලිව වලට පේනවා. ඒ වගේම දකුණට යන විට අලෝහවල ඔක්සයිඩ් ආම්ලිකයි. ලෝහවල ඔක්සයිඩ් බාෂ්මිකයි. අලෝහවල ඔක්සයිඩ් ආම්ලිකයි. එතකොට මෙතන ඔයාලට පේනවා පවතින අලෝහය තමයි ආම්ලික ඔක්සයිඩයක් වෙන නම් සල්ෆර්. සල්ෆර් වල ට්‍රයිऑක්සයිඩය තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ තුන්වෙනි පිළිතුර. ස්කන්ධයේ m හා 2m වන වස්තු දෙකක් එකම ප්‍රවේගයෙන් ගමන් කරයි. ඒවා සතු ගම්‍යතා අතර අනුපාතය. ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය සහ ප්‍රවේගී ගුණිතය. ප්‍රවේගයන් සමානයිලු. අපි v කියලා ගමු. එහෙනම් ස්කන්ධය m නම් ප්‍රවේගී v නම් ගම්‍යතාවය වෙන්නේ mv. ස්කන්ධය 2m නම් ප්‍රවේගී v නම් ගම්‍යතාවය 2mv. එහෙමනම් දරුවන්ට පැහැදිලි ඇති mv සහ 2mv අතර අනුපාතය 1:2යි. පිළිතුර 2. ප්‍රශ්න අංක 14. වෘත්තාකාර පතයක වටයක් සම්පූර්ණ කළ කුමියකුගේ විස්ථාපනය. ඔබ දන්නවා වෘත්තාකාර පතයක් කියන්නේ අපේ ක්‍රීඩා පිටියක මීටර 200 මීටර 400 වැනි ධාවන පතයක් සලකනවා. එක තැනකින් පටන් අරගෙන රවුමක් ගිහිලා යපුව එතනටම එනකොට විස්ථාපනය වන්නේ බිඳුවයි ශුන්‍යයි. එයි ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි කියන දෙකම එකම තැන පිහිටන්නේ. එහෙනම් විස්ථාපනයක් නැහැ. එහෙනම් මේ අවස්ථාවේදී පිළිතුර වෙන්න ඕනේ ශුන්‍යයි. 15 වන ප්‍රශ්නය. වර්ණවත් දලපත්‍ර දරන. කියන වර්ණවත් පෙති දරන. පුෂ්පවල පරාගන කාරකය වීමට වඩාත් ඉඩ ඇත්තේ මේ කුමක්ද? අපේ දරුවෝ උණතරම් දැකලා තියෙනවා වර්ණවත් පුෂ්ප. විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ වර්ණවත් පුෂ්ප. ඒ වගේම අපි ඉගෙන තියෙනවා මේ පුෂ්ප සුවඳවත්. බොහෝ විට විශාලයි. විවිධ වර්ණ ගන්නවා. මధు කෝෂ කියන්නේ පෙනි පිහිටනවා මధు කෝෂවල. පරාග ඇලෙන සුළුයි. කලංක ඇලෙන සුළුයි. සතුන්ගේ ශරීරවල තැවෙන්න පුළුවන්. ඒ රේණු කලංක පිටලා තියෙන ආකාරයෙන් කෘමීන් රවටන හැඩ සමහරලාට තියෙන්න පුළුවන්. දැන් ඔය පළවෙනියට පේන මල තම්බජියා මල. කෘමීන් බොහෝ විටට නොන රැවටෙනවා. ඉතින් මෙම ලක්ෂණ තියෙන පරාගන කාරක වෙන්නේ ඔබ දන්නවා සතුන් මගින් කියලා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ සතුන්. 16. ඌනන විභාජනයෙන් ඇති වූ ශෛලය මින් කුමක්ද? දරුවනේ ඌනන විභාජනයකදී වෙන්නේ ද්විගුණ ශෛලයක්. ඒ කියන්නේ 2n 2n ශෛලයක් විභාජනය වෙනකොට නැවතත් 2n හැදිලා ඊළඟට ඔබට පේනවා ඒක විභාජනයේදී n බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ගුණ ශෛල බවට පත් වෙනවා.
නම් ද්විගුණ ශෛලයක් ඒක ගුණ ශෛලයක් බවට පත් වීමේ සිදුවන්නේ පූර්ණ විභාජනයේ. එහෙනම් මෙහිදී පිළිතුර වන්න ඕනේ සුක්‍රාණු. අපි දන්නවා මානව දෛහික ශෛලයක්. ඒ කියන්නේ සුක්‍රාණු ජනක ශෛලයක්. සුක්‍රාණු බවට පත් වෙනකොට පූර්ණ විභාජනයක් සිදු වෙනවා කියලා. 17 පහ සඳහන් විස්ථාපන කාල ප්‍රස්ථාරයට අනුව වස්තුව නතර වී සිටි කාලය කොපමණද? රූපයේ දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. එතකොට දරුවනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයකදී x අක්ෂයට සමාන්තරව යම් කොටසක් තියෙනවා නම් ප්‍රස්ථාරයේ ඒ වෙලාවේ විස්ථාපනය වැඩි වෙලත් නැහැ විස්ථාපනය අඩු වෙලත් නැහැ. ඒ කියන්නේ වස්තුව ගමන් කරලා නැහැ චලනය වෙලා නැහැ නතර වෙලා තියෙන්නේ. එහෙනම් නතර වෙ සිටි කාලය වෙන්නේ තත්පර 7 සිට 15. මේ කාල ප්‍රාන්තරය කාලය අපවම 15න් 7ක් අඩු කරනවා. ඒ කියන්නේ අපිට ලැබෙන උත්තරය 8යි තත්පර. දෙවෙනි පිළිතුර. 18 පහත සඳහන් බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය x බලයේ දිශාව ඔස්සේ ක්‍රියා කරයි. ඔබට පේනවා x බලයේ දිශාව. සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ x බලයේ දිශාව ඔස්සේ. ඒ යගේ නිව්ටන් 5කි. ඒ කියන්නේ සංප්‍රයුක්තයේ නිව්ටන් 5යි. ඔතන බල තුනක් අපිට පේනවා මේ බල තුන මගින් ඇති කරන සංප්‍රයුක්තයේ x දිශාවට නිව්ටන් 5ක්. x බලයේ අගය. එතකොට දරුවනේ මේ පද්ධතිය නිශ්චලව තියෙන්න නම් වම් පසට ඇති කරන බලයි දකුණු පසට ඇති කරන බලයි සමාන වෙන්න ඕනේ. එහෙනම් 10 10 කියන්නේ 20යි නිව්ටන් වම් පැත්තට ඇති කරනවා දකුණු පැත්තට එහෙනම් 20යි නිව්ටන් වෙනවා සමතුලිත වෙලාවේ. දැන් සංප්‍රයුක්ත බලයක් තියෙන නිව්ටන් 5ක. ඒ නිසා ඒ පහ x පැත්තට එකතු වෙන්න ඕනේ. ඒතර 20යි 5යි කියන්නේ 25යි. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ තුන්වෙනි පිළිතුර. 19 පහත සඳහන් තුලිත සමීකරණයට අනුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වේ. H2O2 අපි සාමාන්‍යයෙන් තුවාල සෝදන්න ගන්න පෙන දාන බෙහෙත. මේව දාලා තියෙන දුඹුරු පැහැති බෝතල් වල. මොකද ආලෝකය ලැබෙනකොට වියෝජනය වෙන නිසා. එතකොට දැන් සමීකරණය තුලණය වෙලා තියෙනවා කියලා දැන් අපිට පැහැදිලියි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණු දෙකක් ජලය අණු දෙකකුයි ඔක්සිජන් අණුකුයි බවට පත් වෙනවා. අපෙන් අහනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මවුලයක් වියෝජනයෙන් ලැබෙන ජලය හා ඔක්සිජන් අණු මවුල ප්‍රමාණය අණු පිළිවෙලට දැක්වෙන පිළිතුර. එහෙනම් සමීකරණයට අනුව තුලිත සමීකරණයට අනුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මවුල දෙකකින් ජලය මවුල දෙකකුත් ඔක්සිජන් මවුල එකකුත් ලැබෙනවා. අපිට තුලිත සමීකරණය කියන්න පුළුවන්. මුල තියෙන සංඛ්‍යාව 2යි. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මවුල දෙකකින් ජලයේ මවුල දෙකක් ලැබෙනවා. ඔක්සිජන් මවුල එකක් ලැබෙනවා. අනුපාතයක් ලබා ගන්නකොට සරල වෙන්න ඕනේ. මෙතන එහෙනම් ජලය දෙකකට ඔක්සිජන් එකක් නම් ජලය එකකට ඔක්සිජන් 0.5ක් වෙන්න ඕනේ. ඒ විදිහට බැලුවොත් පිළිතුර වන්නේ 1.5යි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නයේ විදිහට නම් පිළිතුර දෙකට එකක් ලෙස සලකන්නත් පුළුවන්. නමුත් සරල අනුපාතයක් අවශ්‍ය නිසා 1.5 කියන අනුපිළිවෙල දක්වන්න අපිට පුළුවන්. ප්‍රශ්නාංක 20. ත්‍රිත්ව බන්ධනයක් අඩංගු වන අණුව මින් කුමක්ද? අපි සැලකුවොත් දරුවනේ නයිට්‍රජන් අණුව නයිට්‍රජන් වල ලුයිස් ව්‍යුහය ඔබට පේනවා නයිට්‍රජන් අතර බන්ධන තුනක් තියෙනවා. සහසංයුජ බන්ධන. අපි කියනවා ත්‍රිත්ව බන්ධනයක්. බන්ධන වලට සහභාගී නොවූ ඉලෙක්ට්‍රෝන දෙක බැගින්
නයිට්‍රජන් අණු දෙක පරමාණු දෙකකින් පවතිනවා. ඔක්සිජන් වල විශ්ව සැලකුව විට ඔක්සිජන් අතර තියෙන්නේ ද්විත්ව බන්ධනයක්. බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකකින් තියෙනවා. හයිඩ්‍රජන් අණුව සැලකුවොත් හයිඩ්‍රජන් අතර සහබන්ධන එකයි තියෙන්නේ. ක්ලෝරින් අණුව සැලකුවොත් ක්ලෝරින් අතර සහබන්ධන එකයි තියෙන්නේ. ඒ ක්ලෝරින් පරමාණුවක් වටේ නිදහස් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල 3ක්. මෙතනදී ත්‍රිත්ව බන්ධනයක් අපෙන් බලාපොරොත්තු වෙන නිසා පිළිතුර වන්න ඕනේ දරුවනේ එහෙනම් 1. 21. ජලය තුලදී මෙන්ම ගොඩබිමේදීද ශ්වසනය කළ හැකි සත්වයා මින් කවරෙක්ද? අපි දන්නවා මේ තිබෙන සතුන් අතරින් මැඩියා කියන සත්වයාට සමෙන් ශ්වසනය කරන්නත් පුළුවන්. පෙනාලු මගින් ශ්වසනය කරන්නත් පුළුවන්. මුඛය භාවිත කරලා මෞඛ ශ්වසනය කරන්නත් පුළුවන්. ඒ නිසා ගොඩබිම සහ ජලය කියන දෙක තුලදීම මෙයාට ශ්වසනය කරන්න පුළුවන්. ඒ නිසා පිළිතුර 3. අනික සතුන් දී ජීවත් වුණත් ශ්වසනය සඳහා දපෘෂ්ඨයේ මතු පිටට එන්න ඕන බව දන්නවා. 22. දෙකක් කිලෝග්‍රෑම් වූ වස්තුවක් පෘථිවි පෘෂ්ඨයට සමාන්තරව මීටර 10ක් ඉහළින් තත්පර මීටර 2ක ප්‍රවේගයෙන් ගමන් කරනවලු. මේ වස්තුව සතු චාලක ශක්තිය කොපමණද? හිතන්න මීටර 2ක් මීටර 10ක් උසින් ප්ලේන් එකක් වැනි වස්තුවක් ගමන් කරනවා කියලා සමාන්තරව පොළොවට. ඉතින් චලනය වෙන වස්තුවක් නම් චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ගය. එහෙනම් අපි එතනට ආදේශ කළොත් දෙකෙන් එකයි m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි v කියන්නේ ප්‍රවේගය 2යි තත්පරයට මීටර. එහෙනම් 2 වැඩි කිරීම 2 ප්‍රවේගයේ වර්ගය නිසා. එතකොට සුළු කරපුවම ලැබෙනවා 4ක් ජූල්. එහෙනම් පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර. 23. ශෛලවල පවතින ඉන්ද්‍රිකා සහ කෘත්‍ය දැක්වෙන වගුවක් පහ දැක්වේ. ඉන් නිවැරදි වරණය. අපි දන්නවා න්‍යෂ්ටි මගින් කරන්නේ ශෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය කරනවා. ඒ වගේම ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරනවා. මයිටොකොන්ඩ්‍රියමෙන් ශෛලයේ ශක්ති බලාගාරය. ශෛලයේ ශ්වසන ක්‍රියාවල සිද්ධ වෙනවා. ගොල්ජි සංකීර්ණයෙන් ස්‍රාව්‍ය ද්‍රව්‍ය නිපදවනවා. රයිබෝසෝම්වලින් ප්‍රෝටීන් සංශ්ලේෂණයට ස්ථාන සපයනවා. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ 3. 24. C2H2 අණු මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව. ඕනෑම අණුවක සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයක් ගත්තොත් එහෙම නැත්නම් මෙතන කියන විදිහට අණු මවුලයක් ගත්තොත් එහි අණු සංඛ්‍යාව ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ 6.02 වැඩි කිරීම 10 23 වෙනි බලයක්. අපි දන්නේ ජලය ගැන හිතන්නකො ජල අණුව. සුපුරුදු අණුවක්නේ. එහෙනම් ජල අණුවක් කියන්නේ අණුක ස්කන්ධය 18යි. මෞලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 18යි. එහෙනම් ජලය නැත්නම් වතුර ග්‍රෑම් 18ක ජල අණු තියෙන අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. 6.02 වැඩි කිරීම 10 23 වෙනි බලයක්. දැන් දරුවනේ අපෙන් අහන්නේ ඒ වගේ කිසියම් සංයෝග අණුවක ඇති මුළු පරමාණු සංඛ්‍යාව.
එතකොට අපිට සිද්ධ වෙනවා එයාගේ තියෙන පරමාණු සංඛ්‍යාවෙන් ගුණ කරන්න. දැන් එහෙනම් C2 H2 කියලා කියන්නේ කාබන් 2යි හයිඩ්‍රජන් 2යි. එතකොට 2යි 2යි 4ක් එනවා. එහෙනම් අවොගාඩ්‍රෝ සංඛ්‍යාව 4ෙන් ගුණ කරන්න විතරයි තියෙන්නේ. එහෙමනම් පිළිතුර 1. 25. පහත සඳහන් කුමන ක්‍රියාකාරීත්වය සඳහා බල යුත්මයක් අවශ්‍ය නොවේද? සුක්කානම ගත්තාම අපි වාහනයක් ධාවනය කරනකොට අත් දෙකම භාවිතා කරපුවාම බලයන් දෙකක් යොදනවා. කිසියම් අක්ෂයක අක්ෂයක ඉඳලා දෙපසට සමාන්තරින් ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන සමාන්තර බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි බල යුත්මය කියලා අපි අදහස් කරන්නේ. අගුලක් ගත්තාම දොරගුළු වල යතුරු දැමීමේදී බල යුත්මයක් ක්‍රියා කරනවා. ඒ වගේම මම මෙතන පින්තූරයක් දාලා තියෙනවා ස්ක්‍රූප්පු නියනයකින් ඇණයක් තද කරන විට හෝ ගලවන විටත් බල යුත්මයක් ක්‍රියාත්මක වෙනවා. ජලකරාමයක් කැරීමේදී හා වැසීමේදී බල යුත්මයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දරුණේ කතුරකින් යමක් කපනකොට බල යුත්මයක් ක්‍රියාත්මක වෙන්නේ බල දෙක එකම දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නෙවෙයි. ඒ නිසා පිළිතුර 4. 26. නිව්ටන් 10ක් බර ඇති වස්තුවක් ජලයට දැමුව විට ජලයේ ඉපිලේ. ජලයේ ඉපිලෙනවලු වස්තුව නිව්ටන් 10ක් බර වස්තුව. මේ වස්තුව පහත රූපයේ දැක්වෙන සම්පීඩන තුලා මත ඇති ජල බීකරෙන් දමන ලදී. තාම වස්තුව දාලා නැහැ. සම්පීඩන තුලා මත ජල බීකරයක් තියෙනවා. අපිට වෙන්නනවා යාගේ පාට අංකය 7යි නිව්ටන්. ඒ කියන්නේ ජලය සහ බීකරයේ බර. එහෙනම් මේකට නිව්ටන් 10 බරති වස්තුව දැමුව විට ඒ 10ත් බර වශයෙන් එකතු වෙනවා. එහෙනම් 10යි 7යි කියන්නේ 17යි නිව්ටන්. පිළිතුර 1. 27. එකිනෙකට වෙනස් පරිවාරක ද්‍රව්‍ය යුගල එකිනෙක පිරිමැදීමේදී ඒවායේ ආරෝපණය වන ආකාරය පහත වගුවේ දැක්වේ. පිරිමැදින ලද යුගලයේ තියලා තියෙනවා AB කියලා උදාහරණයක් වශයෙන් ආරෝපණය වෙනවා A ධන ලෙස B ඍණ ලෙස. ඉතින් මේ විදිහට වගුවේ සඳහන් පරිදි ද්‍රව්‍ය ආරෝපණය කරලා පිරිමැදීමෙන් ආරෝපණය කරගත්තට පස්සේ අහන පිරිමැදීමෙන් පසු කුමන ද්‍රව්‍ය පිළි ලං කළ විට විකර්ෂණ බල ක්‍රියාත්මක වේද? විකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්න නම් සජාතීය ආරෝපණ වෙන්න ඕනේ. එකම ජාතිය ආරෝපණ වෙන්න ඕනේ. එක්ක ධන ආරෝපණ වෙන්න ඕනේ, එක්ක ඍණ ආරෝපණ වෙන්න ඕනේ. එහෙනම් මෙතනදී පළවෙනි පිළිතුර B සහ F. B කියන්නේ ආරෝපණයක්, F කියන්නේ ධන ආරෝපණයක්. විරුද්ධ ආරෝපණයක්. ඒ නිසා ආකර්ෂණයක් වෙන්න ඕනේ, විකර්ෂණයක් නෙවෙයි. C සහ E. C කියන්නේ ධන ආරෝපණයක්, E කියන්නේ ඍණ ආරෝපණයක්. විරුද්ධ ආරෝපණ. ඒ නිසා ආකර්ෂණයක්. A සහ G. E ධන ආරෝපණයක් වාගේම G ධන ආරෝපණයක්. එහෙනම් විකර්ෂණයක් වෙන්න ඕනේ. ඇයි? ධන ආරෝපණ සහ ධන ආරෝපණ සජාතීය ආරෝපණ. එහෙනම් දරුවනේ පිළිතුර වන්න ඕනේ තුන්වෙනි පිළිතුර. මෙතනදී වලට පේනවා F සහ G කියන්නේ ධන ආරෝපණ කියලා. නමුත් මෙතන F සහ G කියන්නේ කෙනෙක් ළඟින් තියෙන ද්‍රව්‍යයන් දෙකක්. එතකොට ආරෝපණය වන ප්‍රමාණය ධන ලෙස බොහෝ දුරට සමානයි. එතකොට විකර්ෂණ බලය එතරම් වැඩි බලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් වඩා හොඳ ගැළපෙන පිළිතුර වන්නේ A සහ G. 28. ශාකවල කොළ පාට කරල් ඇතිවීම ලක්ෂණය කහ පාට කරල් ඇතිවීම ලක්ෂණයට ප්‍රමුඛයි. කැපිටල් G ජානය මගින් කොළ පාට කරල් ඇතිවීමද සිම්පල් G ජානය මගින් කහ පාට කරල් ඇතිවීමද පාලනය වේ. කොළ පාට කරල් දරන සමයුත්මක ශාකයක්. කොළ පාට කරල් දරන සමයුත්මක ශාකයක් කියන්නේ කැපිටල් G වෙන්න ඕනේ. මොකද ප්‍රමුඛ ලක්ෂණය G නේ. කැපිටල් G නේ.
කහ පාට කරල් දරන ශාකයක්. කහ පාට කරල් දරනවා නම් කැපිටල් G එකක් තියෙන්න බෑ. එහෙනම් සිම්පල් G වෙන්න ඕන. අතර පරාගණයෙන් ලැබෙන ප්‍රතිඵලය. එහෙනම් අපිට මෙහෙම සඳහන් කරන්න පුළුවන්. මෙහිදී P පරම්පරාව කියන්නේ දෙමාපිය පරම්පරාව. කොළ පාට කරල් දරන සමයොත්මක ශාකයක් වන නිසා කැපිටල් G වෙන්න ඕනේ. ඒකත් එක්ක පරාගණය වෙන්නේ කහ පාට කරල් දරන ශාකයක් නිසා ඒක සිම්පල් G වෙන්න ඕනේ. හේතුව කැපිටල් G එකක් ආවොත් කහ වෙන්නේ නැහැ කොළ නිසා. අපි ඊට පස්සේ මේ වගේ ජම්මානුවට වෙන් කරනවා. වියුක්ත කරනවා. එහෙනම් කැපිටල් G වෙන් වෙනවා. ඒකම අනිත් පැත්තෙන් සිම්පල් G වෙන් වෙනවා. ඒ ජන්මානු. ඊට පස්සේ ජන්මානු එකතු වෙලා පළවෙනි ජනක පරම්පරාව, දරු පරම්පරාව F එක හදනකොට මේ පළවෙනි කැපිටල් G එකත් එක්ක එහා පැත්තේ සිම්පල් G එකතු වෙනවා. එතකොට කැපිටල් G සිම්පල් G. ඒ G එකත් එක්කම ඊළඟ සිම්පල් G එක එකතු වෙනවා. එතකොටත් කැපිටල් G සිම්පල් G. ඊළඟට දෙවන කැපිටල් G එකත් එක්ක අනෙක් පැත්තේ සිම්පල් G එක. කැපිටල් G සිම්පල් G. ඊළඟට ඒ කැපිටල් G එකත් එක්ක ඊළඟ සිම්පල් G එක. කැපිටල් G සිම්පල් G. එතකොට දරුවනේ වලට පේනවා F එක දරු පරම්පරාව හැම විටම ප්‍රවේණ දර්ශය කැපිටල් G සිම්පල් G. කැපිටල් G සිම්පල් G. කැපිටල් G එකක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කරවල පැහැ කොළ පාට වෙන්න ඕනේ. එහෙනම් පිළිතුර සියලුම ශාකවල කොළ පාට කරල් ඇතිවීම. විසිනවේ යකඩ නිස්සාරණ ක්‍රියාවලියේදී පහ සඳහන් කුමන ඔක්සයිඩයේ සහභාගී නොවේද? අපි යකඩ නිස්සාරණ ක්‍රියාවලියේදී සිදුවන ප්‍රතික්‍රියා ටික සලකලා බැලුවොත් මේ උෂ්මකයට දාන කෝක් මෙතන කාබන් වාතය ඔක්සිජන් එක විතර කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවත කාබන් එක විතර කාබන් මොනොක්සයිඩ් හදනවා. ඒ වායු ඊළඟට හීමටයිඩ් කාබන් මොනොක්සයිඩ් එකතු වෙලා යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. ඊට පස්සේ මේකට එකතු කරන කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා. එතකොට මේ ගොඩක් ඔක්සයිඩ් අපි දැක්කා. ඒකම තව ක්‍රියාවලියක් වෙනවා මේ අපද්‍රව්‍ය වශයෙන් තියෙනවා. දැන් සිලිකන් ඩයොක්සයිඩ් කැල්සියම් කාබනේට් වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් එක එකතු කරලා කැල්සියම් සිලිකේට් හදනවා. ඇලුමිනියම් ඔක්සයිඩය කැල්සියම් ඔක්සයිඩ් එකතු කරලා ඇලුමිනියම් සිලිකේට් කැල්සියම් ඇලුමිනියම් සිලිකේට් ඇලුමිනේට් හදනවා. එතකොට මේවා තමයි අපිට දකින්න පුළුවන් ඔක්සයිඩ්. අපිට දීලා තියෙන පිළිතුරු වල දැන් දරුවන්ට පේනවා මැග්නීසියම් ඔක්සයිඩ් නැහැ කියලා. මොකද මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය මේකට සම්බන්ධ වෙලා නැහැනේ. ඒ නිසා පිළිතුර තුන්වෙනි පිළිතුර. 30 වෙනි ප්‍රශ්නය. LDR එකක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. යදු පරිපථයක් පහ දැක්වේ. යම් ආලෝකයකදී මිලි ඇම්පියරේ පාඨාංකයක් පෙන්වනවා. ඒ කියන්නේ මිලිමීටරයේ පාඨාංකයක් පෙන්වනවා. LDR මතට ආලෝකය වැටෙන විට මේ මිලිමීටර පාඨාංකය මොකද වෙන්නේ කියලා අහනවා. LDR එකක් මතට ආලෝකය වැටෙන විට මේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙනම් පරිපථය තුලින් ගාන ධාරාව වැඩි වෙනවා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මිලිමීටර පාඨාංකය වැඩි වෙයි. හයිඩ්‍රජන් වායුවේ භාවිතයක් වන්නේ මින් කුමක්ද? අපි බැලුවොත් දෙවෙනි පිළිතුර කාබොනික් අම්ලයේ සාධාරණ අපි ගන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ජලයට කාබන් ඩයොක්සයිඩ් වායුව අධික පීඩනයක් යටතේ යවලා. දහනය සඳහා ආධාර වන්නේ ඔක්සිජන් වායුව. වියලි අයිස් සාධාරණ උදව් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ඉතිරි වෙලා තියෙන ශාක තෙල් වලින් මාර්ග නිෂ්පාදනය නිපදවන්න අපි හයිඩ්‍රජන් වායුව දාගන්න. ශාක තෙල් හයිඩ්‍රජනීකරණය කරලා. එහෙනම් පිළිතුර
එක. තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණයේ පරීක්ෂා නලයකට මැග්නීසියම් කැබැල්ලක් දැමුව විට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පරීක්ෂා නලයකට මැග්නීසියම් කැබැල්ලක් කියන්නේ ලෝහයක්. අපි දන්නවා අම්ලයක් සහ ලෝහයක් අතර ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් වායු නිදහස් වෙනවා. අපි දකිනවා මේ ප්‍රතික්‍රියාව නිතර අපි කරලා තියෙනවා පන්ති කිහිපයකදීම ශ්‍රේණි කිහිපයකදීම අපේ දරුවෝ දන්නකොට ශබ්දයක් පිට වෙනවා. සුගාල ශබ්දයක් එනවා. වායු බුළු පිට වෙනවා. නලය රත් වෙනවා. සමහර අපිට අල්ලන් ඉන්නත් බෑ. එහෙනම් දරුවනේ මේ සියල්ල සිදු වෙනවා. 33 වායු ගෝලීය පීඩනය 1/10 පස්වෙනි බලයක් පැස්කල් වෙනවා. හරස්කඩ වර්ගඵලය 2/10 ඍණ 4ක් වර්ග මීටර වූ පටලයක් මත වායු ගෝලීය පීඩනය ඇති කරන බලය. අපි දන්නවා ප්‍රකාශනයක් තියෙනවා පීඩනය සමානයි අභිලම්බ තෙරපුම් බලය බෙදනවා හරස්කඩ වර්ගඵලයෙන්. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. එහෙනම් මේකට ආදේශ කළොත් පීඩනය අපිට දීලා තියෙනවා වායු ගෝලීය පීඩනය 1/10 5ක් කියලා. අභිලම්බ තෙරපුම් බලය අපි දන්නේ නැහැ. ඒක තමයි අහන්නේ කියලා අපි ගමු. හරස්කඩ වර්ගඵලය 2/10 4වෙනි බලයක්. එහෙනම් මේක සුළු කරනකොට f සමානයි 1/10 පස්වෙනි බලය වැඩි කිරීම. මොකද බෙදීම 2/10 4ක් නේ තියෙන්නේ. එතකොට හරස් කෘතිය ගන්න පුළුවන්. ඒ නිසා 2/10 ඍණ 4ක් වර්ග මීටර. එතකොට 10 පස්වෙනි බලයට 10 ඍණ 4ක් කැපිලා ගිහිල්ලා 10 එකක් ඉතිරි වෙනවා. 10 ඍණ 4ට 10 ධන 4ක් කැපිලා ගිහිල්ලා එකක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ 10ක් ඉතිරි වෙනවා. 10 වරක් 2 කියන්නේ පිළිතුර 20යි නිව්ටන්. එහෙනම් අපේ පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. 34 පුමංගී පුෂ්ප මෙන්ම ජායංගී පුෂ්පද එකම ශාකයේ හටගන්නා ශාකය මෙන් කුමක්ද? ඔබ දැක තියෙනවා නම් දරුවනේ මේ වට්ටක්ක මල වට්ටක්ක පුෂ්පය. මේ පුමංගී පුෂ්පය. ඔබට පේනවා මැද පොඩි කූරක් වගේ කොටසක් තියෙනවා. ඒකේ තමයි රේණු තියෙන්නේ. ඒ කියන්නේ පරාග දාණය. අපි අතින් ඇල්ලුවොත් කහ පාටට අපේ අතේ තැවෙනවා. අපි මේ පුෂ්පය සැලකුවොත් මේක ඊට වඩා වෙනස්. මේක මේ තුන් පැත්තකට නැවිලා තියෙන කොටසක් වගේ මේක ඇලෙන සුළු ගතියක් තියෙනවා. මේ තියෙන්නේ කලංකේ. ඒ කියන්නේ මේක ජායංගී පුෂ්පය. එතකොට එකම වට්ටක වැලක පුමංගී සහ ජායංගී කියන පුෂ්ප දැක ගන්න පුළුවන් වෙනවා. එහෙනම් පිළිතුර වන්නේ අංක 3. 35 කොරල්පර සාධන අපෘෂ්ඨවංශී කාණ්ඩයේ මෙන් කුමක්ද? ඉකයිනෝඩර්මේටාවන් සැලකුවොත් පසඟිල්ල ඉකිරිය මුහුදු කෙකරේ. මේගොල්ලෝ කොරල්පර සාදන්නේ නැහැ. නිඩාරියාවන් සැලකනකොට මුහුදු මල තියෙනවා. ඊළඟට කොරල් බුහුභාවන් ඔබ දකිනවා. අපි දන්නවා මේ කොරල් බුහුභාවන් මත කැල්සියම් කාබනේට් තැන්පත් වෙලා තමයි කොරල්පර බවට අවසානයේපත් වෙන්නේ අජීවී තත්ත්වයටපත් වෙන්නේ අවසානයේදී. එහෙනම් ආර්ථ්‍රෝපෝඩා සහ මොලස්කා ගැන කතා කරන්න දෙයක් නෑ අපට. කොරල්පර සාදන්නේ නිඩාරියාවන්. 36 ජීවී වර්ගීකරණය හා සම්බන්ධ නැති විද්‍යාඥයන් තරම් පුද්ගලයා මින් කවරෙක්ද? ජීව වර්ගීකරණයේ පාඩමේදී දරුවන් ඉගෙනගෙන ඇති ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්. මේ ඇරිස්ටෝටල් වැදගත් වන්නේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් වැදගත් වන්නේ ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල්වරට හඳුන්වා දුන් පුද්ගලයෙක් වශයෙන්. පළමුවරට විද්‍යාත්මක වර්ගීකරණයක් හඳුන්වලා දුන්නා. ඒ වගේම ලීනියස් එහෙම නැත්නම් කාල් වොන් ලිනේ, කැර්ලොස් ලිනේයස්
ලිනේස් විසින් සාර්ථක වර්ගීකරණයක් හඳුන්වලා දුන්නා. ඊළඟට කාල් වුස් මගින් රාජධානියට ඉහළින් අධිරාජධානිය නැමැති වර්ගීකරණ මට්ටම නැත්නම් තාක්සෝනය හඳුන්වලා දුන්නා. ඒ වගේම රාජධානී තුනෙහි වර්ගීකරණයත් ඉදිරිපත් කළේ කාල් වුස්. එහෙනම් දරුවනේ ජීවි වර්ගීකරණය සම්බන්ධව අපි අහලා නැති පුච්චල තමයි සොක්‍රටිස් දාර්ශනිකයෙක්. එහෙනම් පිළිතුර වන්නේ 3. 37 P Q හා R ප්‍රකාශ තුන සලකන්න. P ත්වරණය වැඩි වේ, Q ගම්‍යතාවය වැඩි වේ, R චාලක ශක්තිය වැඩි වේ. ස්කන්ධය වූ වස්තුවක් ප්‍රවේගය v1 සිට v2 දක්වා වැඩි කරන විට ප්‍රවේගය වැඩි කරනවා. v1 ඉඳලා v2ට. ඉහත P Q හා R අතරින් කුමක් සිදු වේද? එතකොට P කියන්නේ ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය කියන වස්තුවක ප්‍රවේගය වැඩි කරනවා v1 ඉඳලා v2 දක්වා ප්‍රවේගය වැඩි වීමක්. එහෙනම් ත්වරණයක් වැඩි වෙනවා. නිව්ටන්ගේ දෙවන නියම සම්බන්ධයෙන් අපි කතා කරනවා F සමාන ma කියලා. එතකොට ත්වරණය වැඩි වෙනවා. Q ගම්‍යතාවය වැඩි වෙනවා. ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය. එහෙනම් ප්‍රවේගය වැඩි වෙනවා නම් ගම්‍යතාවයත් වැඩි වෙනවා. R චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ගය. ඒ කියන්නේ ප්‍රවේගයේ වර්ගය. දැන් ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන්නේ නම් චාලක ශක්තියත් වැඩි වෙනවා. එහෙනම් මෙතන පිළිතුර වශයෙන් අපිට ගන්න පුළුවන් PQR තුනම සිදු වෙනවා කියලා. 38 ඝනත්වයේ D1 හා D2 වූ ද්‍රව දෙකම එකම වස්තුව අසමාන ප්‍රමාණයෙන් ගිලී පාවෙනවලු. ඝනත්වයේ D1 සහ D2 කියන ද්‍රව දෙකක එකම වස්තුවක් අසමාන ප්‍රමාණ වලින් ගිලෙනවලු. ඒ සම්බන්ධ ශිෂ්‍යයෙක් පහත ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා. ඒ ද්‍රව දෙකෙන්ම වස්තුව මත සමාන උඩුකුරු තෙරපුමක් ඇති කරයි. එකම වස්තුවනේ. ද්‍රව දෙක ගිල්ලවන්නේ. ඒ නිසා එකම වස්තුව නිසා උඩුකුරු තෙරපුම සමාන වෙන්න ඕනේ. ඒ ප්‍රකාශය හරි. වස්තුව මගින් විස්ථාපනය කරන ද්‍රව පරිමාණ දෙක එක හා සමානයි. ඝනත්වයේ වෙනස් ද්‍රව දෙකක එකම වස්තුව ගිල්ලුවට විස්ථාපනය කරන ද්‍රව පරිමාණ දෙක එකම වෙන්නේ නැහැ. අඩුවෙන් ගිලන එකේ විස්ථාපිත ද්‍රව පරිමාණ අඩුයි, වැඩිපුර ගිලන එකේ විස්ථාපිත ද්‍රව පරිමාණ වැඩි. නිසා ওই ප්‍රකාශය වැරදි. C වස්තුව මතින් විස්ථාපනය කරන ද්‍රව පරිමාවල බර එක හා සමාන වේ. වස්තුව ද්‍රවයක ගිලීම නිසා විස්ථාපනය කරන ද්‍රව පරිමාවල බර උඩුකුරු ත්‍රිමුණ සමානයිනේ. එහෙනම් මේ බර සමාන වෙන්න ඕනේ. උඩුකුරු ත්‍රිමුණ සමාන නිසා එකම වස්තුව නිසා. එහෙනම් C හරි. D ඝනත්වයේ අඩු ද්‍රවයේදී වස්තුව ගිලී ඇති සිරස් උස වැඩි වේ. ඔව්. ඝනත්වයේ අඩු නම් ගිලෙන උස වැඩි. ඝනත්වය වැඩි නම් ගිලෙන උස අඩුයි. එහෙනම් සත්‍ය ප්‍රකාශ වන්නේ ACD පමණි. 39 හරිත සංකල්පයට අනුව කෘෂිභෝග ලැබීමේදී 9 ශ්‍රේණි දිගන දිනන හොඳටම හරිත සංකල්පය ගැන කෘෂිභෝග වවනකොට ජෛව පලිබෝධ පාලනයට මුල් තැන දිය යුතුයි කියන ප්‍රකාශනය අපේ දරුවන්ට ඉබේම මතක් වෙන්න ඕනේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය 40 වෙනි ප්‍රශ්නය පසුගිය මාස කිහිපය පුරා කොවිඩ් වෛරස් ප්‍රභේද 3ක් ලෝකයේ විවිධ රටවල ආශ්‍රිතව හඳුනා ගන්නා ලදී. ඒ අනුව ලැබිය හැකි වඩා සාධාරණ නිගමනය මේ පිළිතුරු හතර කියනකොට අපේ දරුවන්ට තේරෙන්න ඕනේ වෛරස් වල තියෙන න්‍යෂ්ටික ද්‍රව්‍යයක්. අපි දන්නවා වෛරස් එක DNA හෝ RNA කියන දෙකෙන් එකක් තියෙන්න ඕනේ. DNA RNA දෙකම තියෙන්න බෑ. එතකොට ඒ කියන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය.
මේක වෙනස් කරන්න පුළුවන් ස්වරූපයේ ස්වභාවය. ඒ නිසා සාධාරණ පිළිතුරක් වන්නේ පළවෙනි පිළිතුර. හොඳයි දරුවනේ. අපි දැන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කළා. ඊළඟට විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රය. ඒකත් කොටස් දෙකක් තියෙනවා දරුවනේ. A කොටස සහ B කොටස කියලා. A කොටස විභගත රචනා, B කොටස රචනා. විභගත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒක අපිට අනිවාර්යෙන් පිළිතුරු සපයන්න ඕනේ. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5ක් අපිට දෙනවා. 5න් 3ක් තෝරලා උත්තර ලියන්න ඕනේ. ඉතින් බලන්න මේ උපදේශ ටික ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන. පැහැදිලි අත්අපුරයෙන් පිළිතුරු ලියන්න කියනවා. ඒ කොටසේ ප්‍රශ්න 4ට දී ඇති ඊට ප්‍රමාණය තුළම පිළිතුරු සපයන්න. අයි වෙනත් තැන්වල පිළිතුරු සපයන්න බෑ. අපිට ඉඩ තියලා තියෙනවා. අන්න ඒ තැන්වල තමයි උත්තර ලියන්න ඕනේ. B කොටසේ ප්‍රශ්න 5න් ප්‍රශ්න 3කට පමණක් පිළිතුරු ලියන්න ඕනේ. තෝරන්න පුළුවන්. එතකොට අපි ප්‍රශ්න දෙකක් අතරින්න පුළුවන්. අවසානයේ පිළිතුරු සපයලා A B කොටස් එකට අමුණලා බාර දෙන්න තියෙනවා. ඉතින් දැන් විභාගවලදී අමතර කාලයක් හේතුන් ලබා දෙනවා. ඒකත් ප්‍රයෝජන ගන්න කියලා තියෙනවා. හොඳයි. අපි බලමු එහෙනම් විභගත කොටසේ පළවෙනි ප්‍රශ්නය. ගල්ලඟුරු තාප බලාගාරික ක්‍රියාකාරීත්වය නිරූපණය වන රූප සටහනක් මෙහි දැක්වේ. ඔයාලට පේනවා මේ රූප සටහනේ පැත්තකින් දක්වලා තියෙනවා. ඒ කියන්නේ සියුම් ලෙස කුඩු කළ ගල්ලඟුරු. එහෙනම් මේ සියුම් ලෙස කුඩු කළ ගල්ලඟුරු මේ සී කුටීරය. ඒ කියන්නේ උදුනක්. ඒ උදුන තුලට විදිනවා. B කියන්නේ උණුසුම් වාත ධාරාවක් ගලාගෙන එනවා. එහෙනම් මේ සියුම් ලෙස කුඩු කළ ගල්ලඟුරු හරහා උණුසුම් වායු ධාරාවක් ගලන් එනකොට මොකද වෙන්නේ? මේ පද්ධතියේ උෂ්ණත්වය හොඳටම වැඩි වෙනවා. ඒකම මේ පැත්තෙන් ගලන් එනවා ජලය. එතකොට ඒ එන ජලය මොකද වෙන්නේ? පත් වෙලා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ වාෂ්ප මේ අධිපීඩකය තුල ගමන් කරනවා. ඊළඟට ඒ ජල වාෂ්ප ටික පීඩිත හිමාලය යන ටර්බයින් වලට. ටර්බයින් කරකිලා ඒකට සම්බන්ධ ඩයිනමෝ විද්‍යුත් ජනක කරකිලා විදුලිය ලබා දෙනවා. එතකොට ඉතිරි වෙන මේ වැය වෙලා එතනින් පස්සේ ඉතිරි වෙන ද්‍රව්‍ය ටික හිමාලයේ බොහෝ විට මේ සිසිල් පද්ධතිය තුළට ඇතුල් වෙලා ඒ සිසිල් පද්ධතියක සීතල වෙලා ආපහු මුහුදට එකතු වෙනවා. ජලාශ වලට එකතු වෙනවා. නම් සාමාන්‍යයෙන් ගල්ලඟුරු තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන සටහනක්. අධිපීඩිත හිමාලය මගින් තමයි ටර්බයින් වැඩ කරලා එතනින් විදුලි ජනක ක්‍රියා කරවලා විදුලිය නිෂ්පාදනය කරගන්නේ. හරි. එහෙනම් දැන් රූප සටහන අපේ දරුවන්ට පැහැදිලි ඇති. අපෙන් අහනවා පළමු ප්‍රශ්නයේ පළමුවන කොටස. ගල් අඟුරු වල ප්‍රධාන මූලද්‍රව්‍ය සඳහන් කරන්න. අපි දන්නවා ගල් අඟුරු වල තියෙන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය. මෙතනදී කාබන් කියලා වචනේ ලියන්නත් පුළුවන්, සංකේතය C යොදන්නත් පුළුවන්. දෙක ඒ කොටස. උදුන. ඒ කියන්නේ C කියන කොටස. උදුන කියන්නේ C කියන කොටස. තුලදී අධික ශක්තියක් නිදහස් වෙනවලු. ඊට අදාළ රසායනික ප්‍රතික්‍රියාව. එහෙනම් උදුන තුල අධික ශක්තියක් නිපදවන C කියන උදුනේ ප්‍රතික්‍රියාව කියන කාබන් වාතයේ තියෙන ඔක්සිජන් එක්ක දහනය වෙනවා. හදනවා කාබන් ඩයොක්සයිඩ්. ඒතර උෂ්ණත්වය තවත් වැඩි වෙනවා. උදුන තුල. එනම් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ කාබන් ධන ඔක්සිජන් ඊතලයක් කාබන් ඩයොක්සයිඩ්. B කොටස
එහිදී සිදුවන ශක්ති පරිවර්තනය. එතකොට මේ කාබන් තුල අඩංගු වෙන්නේ රසායනික ශක්තිය. ඊට පස්සේ අවසානයේ මේ හිමාලය මගින් රත් වීම හේතු කොටගෙන ජලය රත් වෙලා අවසාන අපිට ලබා දෙන්නේ තාප ශක්තියක්. හිමාලය එන ශක්ති පරිවර්තනයක් කියනකොට දරුවනේ අපි ඊතලයක් දාලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. රසායනික ශක්තිය ඊතලයක් තාප ශක්තිය ලෙස. තුන්වෙනි කොටස C ඒ කියන්නේ උඳුන. මේ නිදහස් වන ශක්තියෙන් ජලය හිමාලය බවට පත් කරයි. D මගින් එම හිමාලය අධිපීඩනයට ලක් කරයි. එහිදී හිමාලයේ ගබඩා වන අතිරේක ශක්ති ප්‍රමාණය හඳුන්වන නම. එතකොට හිමාලය අධිපීඩනයට ලක් කරනවා. ඒ කියන්නේ සම්පීඩනය කරනවා. එහෙනම් සම්පීඩනය කරපු ශක්තිය. අපිට ඕක අපි හඳුන්වන්න පුළුවන් විභව ශක්තිය ලෙස. සම්පීඩිත ශක්තිය. 4. විදුලිය ජනනය වීමට අදාළ පහත ශක්ති පරිවර්තන සටහන සම්පූර්ණ කරන්න. පටන් ගන්න තියෙන රසායනික ශක්තිය. එහෙනම් මේ රසායනික ශක්තිය දැන් අපි අවශ්‍ය කළා වගේ විභව ශක්තිය බවට පත් වෙනවා. අධිපීඩන තත්ත්වයට යටතේ. ඒ විභව ශක්තිය මගින් ටර්බයින් කරකවනවා. ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒ චාලක ශක්තිය මගින් විද්‍යුත් ජනක ඩයිනමෝ කරකවලා විද්‍යුත් ශක්තිය ලබා දෙනවා. එහෙනම් ශක්ති පරිවර්තනය වෙන්න ඕනේ මේ විදිහට. මෙතන මැද ඊතලයක් තියෙන්න ඕනේ. ශක්ති පරිවර්තනයක් නම් තින් ඊතලයක් දාලා නැහැ. පස්වෙනි කොටස ගල්ලංගුරු පුනර්ජනනීය ශක්ති සම්පතක් නොවන්නේ. ඉතින් දරුවනේ ගල්ලංගුරු කියන එක අපි භාවිත කරනකොට ක්‍රමයෙන් වැය වෙනවා. මේව නිපද වෙන්න අවුරුදු මිලියන ගණන් ගත වෙනවා. ඉක්මනින් ගල්ලංගුරු නිපදවා ගන්නත් බෑ. ගල්ලංගුරු භාවිතයෙන් සෑදෙන පළ මගින් ගල්ලංගුරු ලේසියෙන් හදාගන්නත් බෑ අපිට. භාවිතය සමග අවසන් වෙනවා. ඒ නිසා අපි කියනවා පුනර්ජනනීය නොවන ශක්ති සම්පතක් කියලා. මේ වැනි පිළිතුරක් ඔබට ලියන්න පුළුවන්. ගල්ලංගුරු වල ගබඩා වී ඇති ශක්තිය ආරම්භක ප්‍රභවය. අපි පොඩි පන්ති වල ඉඳලා ඉගෙන ගන්නවා අපිට ලැබෙන බොහෝ ශක්ති වල ආරම්භක ප්‍රභවය සූර්යයා. ශක්ති ප්‍රභවය යන නිසා උත්තරේ සූර්යයා වෙන්න ඕනේ. සූර්ය ශක්තියට වඩා ගැළපෙන පිළිතුර සූර්යයා. සමහර දරුවෝ සූර්ය ශක්තිය කියලා ලියනවා. ශක්ති ප්‍රභවය කිව්වම සූර්යයා වෙන කියන පිළිතුර ලැබෙන්න ඕනේ. 6 වෙනි කොටස. ගල්ලංගුරු වල අපද්‍රව්‍යයක් ලෙස සල්ෆර් පවතී. කියන ගෙන්දගම් තියෙනවා. ගල්ලංගුරු දහනයේදී පරිසරයට මුදාහරින පහ සඳහන් ආචරණ වලට දායක වන වායුවක් සඳහන් කරන්න. ඒ ගෝලීය උණුසුම ඉහළ යාම. ගෝලීය උණුසුම ඉහළ යන්න ප්‍රධාන වශයෙන් බලපාන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. B අම්ල වැසි ඇතිවීම. අම්ල වැසි ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා ගල්ලංගුරු වලට මිශ්‍ර වෙලා තියෙනවා සල්ෆර් ගෙන්දගම්. ඒ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. එතකොට සල්ෆියුරස් සල්ෆියුරික් වැනි අම්ල හැදෙනවා වැහි ජලයත් සමග වැසි ජලයත් සමග එකතු වෙලා අම්ල වැසි. හත්වෙනි කොටස. ශ්‍රී ලංකාවේ ගල්ලංගුරු තාප බලාගාරය නොරොච්චෝලේ ඉදිරි කර ඇත. එබඳු ස්ථානයක ඉදිකිරීමට හේතු කරුණක් සඳහන් කරන්න. කරුණු කිහිපයක්ම අපිට කියන්න පුළුවන් දරුවනේ. එකක් තමයි අමුද්‍රව්‍ය සපයා ගැනීම පහසුව. මුදු මාර්ගය හරහා අමුද්‍රව්‍ය සපයා ගන්න පහසුයි. ඒ වගේම සිසිලනය සඳහා මුහුදු ජලය සපයා ගන්න පහසුයි. මොකද මේ විශාල යන්ත්‍ර සූත්‍ර සීතල කරන්න ඕන රත් වෙනවා ඉක්මනට. ඒකට විස්තරතාවය වැඩි ජලය සපයා ගන්න මුහුදු ජලය එතනින්ම ලබා ගන්න පුළුවන්. ඒ පහසුව තියෙනවා.
8වෙනි කොටස. ශ්‍රී ලංකාවට වඩා උචිත සූර්ය බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීමයි ප්‍රකාශයක් දීලා තියෙන්නේ. මේට පක්ෂව හා විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාවට වඩා උචිත සූර්ය බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීමයි. පක්ෂව කරුණු ඉදිරිපත් කළොත් සූර්ය ශක්තිය අවුරුද්ද පුරාම අපිට ශ්‍රී ලංකාවට ලැබෙනවා. මොකද ගරුණු කලාපීය රටක්. ඒ නිසා ලංකාවට උචිතයි කියලා කියන්න පුළුවන්. අපි විපක්ෂව කරුණු ඉදිරිපත් කළොත් මූලික වියදම නම් අධිකයි. ගල්ලමුත්තා බලාගාරයක් සෑදීමට වැය වෙන පිරිවැය මූලික වියදම ඉතා අධිකයි. ඒක රටකට දරන්න අපහසු වෙන්න පුළුවන්. ප්‍රශ්නයේ 9 වෙනි කොටස. බලාගාරයේ සිසිලන පද්ධතිය හරහා ජලය යොදා ගනී. සිසිලන පද්ධතිය සඳහා ජලය යොදා ගනී. ඒට හේතු වන ජලයේ සතු සුවිශේෂී භෞතික ගුණය. මෙතනින් දරුවනේ ජලයට තියෙන සිසිල්කාරක ගුණයක්. ඒ වගේම ඔබ දන්නවා ජලයේ විශිෂ්ටතාවධාරිතාවය ඉතා ඉහළයි. ඒ නිසා වැඩි තාප ප්‍රමාණයක් ජලයට උරා ගන්න පුළුවන්. අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ කරුණු දෙකම අපිට පිළිතුරු වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් දරුවනේ ව්‍යුහගත පළමු ප්‍රශ්නය සාකච්ඡා කරලා අපි අවසන් වුණා. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. වර්ගීකරණ මට්ටම් හෙවත් ටැක්සෝන අනුව ජීවීන් බෙදා දැක්වීම ස්වභාවික වර්ගීකරණයේදී සිදුවේ. ස්වභාවික වර්ගීකරණයේදී මිනිසා වර්ග කරන පහත සඳහන් ටැක්සෝන නම් කරන්න. අධිරාජධානිය රාජධානිය. ඔබ දන්නවා දරුවනේ ස්වභාවික වර්ගීකරණයකදී මෙන්න මේ මට්ටම් ටික ටැක්සෝන ටික තියෙනවා. පල්ලෙහෙන් පටන් ගත්තොත් කිසියම් ජීවි විශේෂයක්. ඒ විශේෂයේ ජීවීන් ටික එකතු වෙලා ගණය සකස් වෙනවා. ගණ එකතු වෙලා කුලය. කුල මගින් ගෝත්‍ර. ගෝත්‍ර මගින් වර්ග. වර්ග වලට පස්සේ වංශ නැතිනම් කාණ්ඩ. ඊට පස්සේ රාජධානිය, ඊට පස්සේ අධිරාජධානිය. අපි බලුවොත් මිනිසා සම්බන්ධව මේ වර්ගීකරණ මට්ටම් ටික. මිනිසාගේ අධිරාජධානිය වෙන්නේ යුකැරියා අධිරාජධානිය. අපේ රාජධානිය ඇනිමාලියා සත්ත්ව රාජධානිය. වංශයේ කෝඩේටා. කොන්දේට වෙලක් තියෙනවා. වර්ගයේ මැමාලියා. සිරපායන්. ගෝත්‍රය තියෙන්නේ ප්‍රිමාටේස්. කුලය හොමිනිඩේ. ගණය හෝමෝ. විශේෂය සැපියන්ස්. නැත්නම් සේපියන්ස් කියලා කියනවා. එහෙනම් අපිට අහන ප්‍රශ්න දෙක වෙන්නේ අධිරාජධානිය සහ රාජධානිය. යුකැරියා සහ ඇනිමාලියා. ඊළඟට දෙවෙනි කොටසෙන් අපිට දීලා තියෙනවා ප්ලාන්ටේ රාජධානිය, ඒ කියන්නේ ශාක රාජධානිය වර්ග කරන ආකාරය සටහනක දීලා තියෙනවා. ප්ලාන්ටේ රාජධානිය සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි. සපුෂ්ප ශාක ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි A සහ B ලෙස වෙන් කරලා තියෙනවා. අපුෂ්ප ශාක බීජ හට ගන්නා සහ බීජ හට නොගන්නා ශාක C සහ D ලෙස වෙන් කරලා තියෙනවා. දැන් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ D නැතුව C අකුර තිබුණේ මම වෙනස් කළා. විවෘත බීජක කියලා තිබුණා. ඒ ටික ඉවත් කරලා තියෙන්නේ. අනික ප්‍රශ්නේ අහන ඒ කොටසෙන් පහ සඳහන් ශාක සඳහා ගැලපෙන ටැක්සෝන ABCD අතරින් තෝරා හිස්තැන මත ලියන්න. එතකොට මීවන කියන්නේ අපුෂ්ප ශාකයක්. මල් පිපෙන්නේ නැහැ. බීජ හට නොගන්නා ශාකයක්. එහෙනම් එතෙන්ට ගැලපෙන්නේ D. පේපර් එකේ ප්‍රශ්න පත්‍රයේ තිබුණ C අකුර නමුත් අපි D කියලා වෙනස් කරගත්තා. ඊට පස්සේ කිතුල්. කිතුල් කියන්නේ තල්, පොල් කිතුල් වැනි ශාක අපි දන්නවා. ඒක බීජපත්‍රි ශාක, සපුෂ්ප ශාක. ඒ නිසා ගැලපෙන පිළිතුර A. ඊට පස්සේ පයිනස් කියන්නේ බීජ හට ගන්නා විවෘත බීජක ශාකයක්. ඒක හැබැයි පුෂ්ප හට ගන්නෙ නැහැ.
නිසා පුෂ්ප ශාකයක් මයිනස්. C. අපිට දීලා තිබුණේ තෘණ ගැලපෙන්නේ නැහැ. එතකොට වෙන තැනකට පිළිතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට යොදාගත්ත අඹ. අඹ කියලා කියන්නේ නම් ද්විබීජපත්‍රී ශාකයක්. කඳ මුල් බෙදෙනවා. ඒ නිසා ද්විබීජපත්‍රී ශාකයක්. ඒකට පිළිතුර වෙන්නේ නම් B. ප්‍රශ්නයේ තිබෙන අඩුපාඩු ඉවත් කරගෙන අපි මේ සාකච්ඡා කළේ. ඊළඟට අහනවා B කොටසෙන් දෙල් ශාකයේ පත්‍රවල නාට්‍ය වින්‍යාසයෙන් තෘණ ශාකයේ නාට්‍ය වින්‍යාසය වෙනස් වන ලක්ෂණයක් සඳහන් කරන්න. දෙල්, අඹ, පොස් වැනි ශාකවල පත්‍රයක් සලකපුවාම නාට්‍ය වින්‍යාසය දෙලක් වාගේ. අපි කියනවා ජාලාභ නාට්‍ය වින්‍යාසයක් කියලා. තෘණ, පොල්, තල්, කිතුල් වගේ දේවල් වල පත්‍ර නාට්‍ය සමාන්තරයි. එහෙනම් මේක සමාන්තර නාට්‍ය වින්‍යාසයක්. ඒක තමයි විශේෂත්වය. විශේෂ ලක්ෂණය. දෙල් ශාකයේ පත්‍ර නාට්‍ය වින්‍යාසයෙන් තෘණ ශාකයේ නාට්‍ය වින්‍යාසය වෙනස් වන්නේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තිබීම නිසා. ප්‍රශ්නේ B කොටස. නිවැරදි අදහසක් ලැබෙන ආකාරයට පහත වාක්‍ය වල ඇති තද අකුරින් මුද්‍රිත වචන දෙකෙන් නොගැලපෙන වචනය කපා හරින්න. මස් කැබැල්ලක්, සංසේචිත කිකිලි බිත්තරයක්, වියලියගේ ශාක පත්‍රයක් යන මේවා ජීව අජීව ලෙස වර්ග කිරීම සඳහා යොදාගත හැකි සුදුසුම නිර්ණායකය වෙන්නේ ශෝෂණය. ඒ නිසා වර්ධනය කපා හැරිය පරීක්ෂා කිරීමයි. ජීවක්‍රියා අධිරාධානයේ ජීවීන් ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී වේ. ඒවෙන් අපිට හානි වෙන්නේ නැහැනේ. විද්‍යාත්මක නාමයක මුල් පදයෙන් ඝන නාමය එන සුළු නාමය කපා හැරිය ප්‍රකාශ වේ. දෙවෙනි කොටස පහ සඳහන් ශාකවල වර්ධක ප්‍රචාරණක ව්‍යුහය නම් කරන්න. කහ. අපි දරුවෝ දන්නවා කහ අපි අල වශයෙන් හඳුන්වන්නේ ඔය තියෙන භූගත කඳ. ඒකත් අපි නම් කරනවා රයිසෝමයක් කියලා. වර්ධක ප්‍රචාරණ ව්‍යුහය වෙන්නේ රයිසෝමය. නැත්නම් භූගත කඳ. අක්කපානවල පත්‍රයෙන් තමන්ගේ වර්ගය බෝ කරනවා කියලා අපි දන්නවා. එහෙනම් වර්ධක ප්‍රචාරණ වෙන්නේ පත්‍ර. කරපිංචා ශාකයක් ළඟට ගියාම යට ගියාම අපි දන්නවා ඈත පෙළ කුඩර හැදිලා තියෙනවා. කරපිංචා ගහක කියන්නේ මුල් මගින් තමන්ගේ වර්ගය බෝ කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ මුල. මෙතන මුල්. වර්ධක ප්‍රචාරණය කරන විට කහ ශාකයේ ඔබ සඳහන් කළ වර්ධක ප්‍රචාරණ ව්‍යුහය මගින් ඉටු කරන වෙනත් කෘත්‍යයන් දෙකක්. කහ කියන්නේ භූගත කඳක්. එයින් ඉටු කරන වෙන කෘත්‍යයන් වෙන්නේ එකක් ආහාර ගබඩා කර ගන්නවා, ඒ කියන්නේ සංචිත කරනවා, අනික කාලතරණ ව්‍යුහයක්, ඒකකයක්. අහිතකර තත්ත්ව ගෙවී ගියාට පස්සේ නැවත ඒ ශාකය වර්ධනය කරන්න භූගත කඳට පුළුවන්. අපි මේ කතා කළේ දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟට ප්‍රශ්නාංක 3. තුන්වන ආවර්තය අයත් අනුයාත මූලද්‍රව්‍ය සංකේත පහ දැක්වේ. ආවර්ත වගේ තුන්වන ආවර්තයේ අනුයාත කියන්නේ එක ළඟ මූලද්‍රව්‍ය. ටිකක් අපිට දීලා අපේ මෙන්න මේ ප්‍රශ්න ටික අහනවා. අපි බැලුවොත් දරුවනේ එතකොට දීලා තියෙන්නේ සෝඩියම් ගින්දර ආගන් දක්වා වන තුන්වන ආවර්තය. අපේ ආවර්ත වගුව සලකපුවාම ඔබට මතකයේ තියෙන මූලද්‍රව්‍ය විශිෂ්ට පිළිවෙලින් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නයේ කොටස පළමු අයනීකරණ ශක්තියකින් යුක්ත වේ. තුන්වන ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය වලින් අඩුම අයනීකරණ ශක්තියක් තියෙන්නේ කාටද කියලා. ඉස්සෙල්ලා දරුවන්ට කිව්වොත් අයනීකරණ ශක්තිය කියන්නේ වායුමය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවකින් එහි අවසන් ශක්ති මට්ටමේ මෙතන සංයුක්ත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒක ධන අයනයක් සෑදීමට අවශ්‍ය ශක්තිය.
එතකොට ඔබට පේනවා මේ වගුවේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා. මේ දීලා තියෙන්නේ අයනීකරණ ශක්තියන්ගේ අගයන් ටික. එහෙනම් අඩු අයනීකරණ ශක්තියක් තියෙන්නේ සෝඩියම්ට. එහෙනම් පිළිතුර සෝඩියම්. උභයගුණීය ඔක්සයිඩයක් සාදයිලු. මීට පෙරත් අපි කතා කළා අලෝහයක ඔක්සයිඩ ආම්ලිකයි, ලෝහයක ඔක්සයිඩ බාෂ්මිකයි. ඒ වගේම දරුවනේ අපි දන්න දෙයක් තමයි සමහර ලෝහ මූලද්‍රව්‍ය අම්ල සම ප්‍රතික්‍රියා කළා හයිඩ්‍රජන් වායුව හදනවා වගේම භස්ම සමගත් හයිඩ්‍රජන් වායුව ඉපදවනවා. ඔබ දන්නවා හයිඩ්‍රජන් බැලුන යවනකොට ඇලුමිනියම් කියන ලෝහය යොදා ගන්නවා. කෝස්ටික් සෝඩා හැම යොදලා වායු පුරවා ගන්නවා. එහෙනම් අම්ල භස්ම දෙකේදී ප්‍රතික්‍රියා කරන හදන ඔක්සයිඩයක් තමයි ඇලුමිනියම් වල ඔක්සයිඩය. එහෙනම් උභයගුණීය ඔක්සයිඩයක් සාදන්නේ ඇලුමිනියම්. පිළිතුර ඇලුමිනියම්. C කොටසෙන් අහනවා ඒක පරමාණුක වායුමය මූලද්‍රව්‍යයකි. අපේ තුන්වන ආවර්තයේ ඒක පරමාණුක වායුමය මූලද්‍රව්‍යයක් තනි පරමාණුවක් තියෙන වායු මූලද්‍රව්‍යයක් වෙන්නේ ආගන්. 8 වෙනි කාණ්ඩයේ නම් බිඳුව කාණ්ඩයේ සෑම මූලද්‍රව්‍යයක්ම වායු අවස්ථාවේ පවතිනවා. එහෙනම් පිළිතුර ආගන්. ඊට ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍ය. මේක අපි දන්නවා අපිට දීලා තියෙන ආවර්තය සලකනකොට සෝඩියම් අවසන් ශක්තිය මට්ටමේ ඉලෙක්ට්‍රෝනයේ තියෙන එක ඉවත් කරලා එයා අයන හදලා ප්‍රතික්‍රියා කරන්න හරි කැමති මූලද්‍රව්‍යයක්. ප්‍රතික්‍රියාශීලතාවය වැඩි. ඒ නිසා පිළිතුර සෝඩියම්. ඊ කොටසෙන් අහනවා ඍණ ආරෝපණ දෙකක් සහිත අයනයක්. දීලා තියෙන තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් අපි සැලකුවොත් සල්ෆර්. එයා 16 වෙනි එක්කෙනා. 2යි 8යි ඊට පස්සේ 2යි 8යි කියන්නේ 10යි තව 6ක් ඕනේ. එහෙනම් 2යි 8යි 6යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි තියෙන දෙකක් එයා අරගෙන ඍණ දෙකේ අයනයක් හදන්න පුළුවන්. එහෙනම් සල්ෆර්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඍණ දෙක අයනයක් හදන්න පුළුවන්. මෙතන මට පොඩි වැරද්දක් සිද්ධ වුණා. මෙතන දාන ලකුණ තියෙනවා ඍණ නෙමෙයි ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. ඒ නිසා ඍණ දෙක අයනයක් හදනවා. ඔක අපේ දරුවන්ට තව විදිහකින් ලියන්න පුළුවන්. සල්ෆර් ඍණ දෙක අයනයක් බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා. එතකොට මෙතන ඍණ වෙන්න ඕනේ. මේ ලකුණු මාරු වෙලා තියෙනවා මේ දෙකේ. මෙතන ධන වෙන්න ඕනේ. ඒක එහා පැත්තට ගියාම ඍණ වෙන්න ඕනේ. මෙතන ඍණ වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. හැබැයි මේක ගැටලුවක් නෑ. සල්ෆර් සල්ෆයිඩ් අයනය බවටපත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරලා කියලා ධන කියලා දාන්න පුළුවන්. එතන ගැටලුවක් වෙන්නේ නෑ. කොහොම හරි ආරෝපණ දෙකක් සහිත අයනයක් සාධාරණ. එතකොට සල්ෆර් පිළිතුර වෙන්න ඕනේ සල්ෆර්. දෙවෙනි කොටස මැග්නීසියම් හා ක්ලෝරින් සංයෝජනයේ සැදෙන සංයෝගී සූත්‍රය. අපි දන්නවා මැග්නීසියම් 12 වෙනි එක්කෙනා අපේ මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 2යි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙක පිට කළා දෙකේ අයනයක් හදන්න යට පුළුවන්. ක්ලෝරින් 17 වෙනි එක්කෙනා 2යි 8යි 7යි එකක් කරන් ඍණ එකේ අයනයක් හදන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලන්ගේ සංයුතාව ගත්තොත් මැග්නීසියම් සංයුතාවය 2යි ක්ලෝරින් වල 1යි. අපි සූත්‍රය නිර්මාණය කරනකොට සංයුතා දෙක මාරු කරලා එල්ලනවා. එහෙනම් දෙකේ ඉලක්කම Cl ගාවට යනවා 1 මැග්නීසියම් ගාවට එනවා. එහෙනම් සූත්‍රයේ MgCl2. B කොටස එම සංයෝගයේ අන්තර්ගත ධන අයන හා ඍණ අයන යන පහත ඒවා අතරින් තෝරා යටින් ඉලක්ක අඳින්න. දැන් ඉතින් දරුවනේ අපි දන්නවා
මැග්නීසියම් ධන දෙක අයනයක් හදන්නේ. ක්ලෝරින් ඍණ එක අයනයක් හදන්නේ. තුන්වෙනි කොටස. සෝඩියම් හා ක්ලෝරින් සංයෝජන වූ විට සෝඩියම් ක්ලෝරයිඩ් සාධනවල බන්ධන වර්ගය. ඉතින් දැන් අපි කලින් කතා කළා ධන අයන හදනවා ඍණ අයන හදනවා. එතකොට අයන අතර තියෙන බැඳීම නැතිනම් බන්ධනයේ ආයනික බන්ධනයක්. නැතිනම් විද්‍යුත් සංයෝජ බන්ධනයක් කියලා අපි හඳුන්වනවා අප. එම බන්ධන වර්ගයේ පැවතීම සඳහා එම සංයෝගයේ සතු සුවිශේෂී ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ආයනික බන්ධන සහිත සංයෝග වල ලක්ෂණ අපි ඉගෙනගෙන තියෙනවා අපේ දරුවෝ. ජලීය ද්‍රවණයේ විද්‍යුත් සංයනය කරනවා. විලීන සංයෝග විද්‍යුත් සංයනය කරනවා. ස්පටික රූපී ඝන සංයෝගයක් වෙනවා. ඒ වායන වලින් සමන්විතයි. පවතින භෞතික අවස්ථාව ඝන ජලීය ද්‍රව වෙනවා. ඒ කියන්නේ දිය වෙනවා. ඒ ජලීය ද්‍රවණ වල විද්‍යුත් සංයනය කරනවා. ඔය ගොඩාක් කරුණු ඉගෙන තියෙනවා. ඒ වෙන මොකක් හරි කරුණක් ඉදිරිපත් කරන්නයි ලක්ෂණ දෙකක් ඉදිරිපත් කරන්නයි ඕනේ. ප්‍රශ්නේ B කොටස. පරීක්ෂා නල තුනක XY Z වායු තුනක් සිර කර ඇති ආකාර රූපය දැක්වෙනවා. හැබැයි විවෘත කළ විගස දැල්වූ පීරක් ඇතුල් කළ විට ලැබුණු නිරීක්ෂණ මගුවේ දැක්වෙනවා. එතකොට XY Z හඳුනාගන්න තිත්තිර මත ලියන්න. X නිරීක්ෂණය පොප් ශබ්දය පිටවේ. අපේ දරුවෝ දන්නවා පොඩි පන්ති ඉඳලා පොප් හඬ එන්නේ හයිඩ්‍රජන් වායුව නිසා කියලා. වායු මගින් නිවි යනවලු. දැල්ලක් නිවිලා යනවා, ගින්දර දහනය වෙන දෙයක් නිවිලා යනවා කියලා කියන්නේ දහන අපෝෂකයක්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. වඩා හොඳින් දැල් වෙනවලු. කුලින් කීරක් ඇතුල් කරපුවම වඩා හොඳින් දැල් වෙනවා නම් ඒ දහන පෝෂකයේ ඔක්සිජන් වායුව. එතකොට X හයිඩ්‍රජන්, Y කාබන් ඩයොක්සයිඩ්, Z ඔක්සිජන්. ඊට පස්සේ යනවා හුණුගල් සමග ඒ කියන්නේ කැල්සියම් කාබනේට් සමග පහත සඳහන් කුමන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කළ විට Y වායු නිදහස් වෙද. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙන්නේ. ඉතින් කාබනේට් එකට අම්ලයක් දැම්මොත් කාබන් ඩයොක්සයිඩ් වායු නිදහස් වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් Y කියන කාබන් ඩයොක්සයිඩ් වායු ලබා ගන්න නම් කැල්සියම් කාබනේට් වලට HCl දාන්න ඕනේ. අම්ලයක්. ඒ ප්‍රතික්‍රියාව සලකනකොට උනත් ඔයාලා දන්නවා කැල්සියම් කාබනේට් Cl එක කැල්සියම් ක්ලෝරයිඩ් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් සෑදෙනවා පළ සාදනවා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ HCl. හොඳයි දරුවනේ. අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 4ට. ඉවගත ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. පහත සටහනේ දැක්වෙන PQR වස්තු තුනේ ස්කන්ධ දෙකයි කිලෝග්‍රෑම් බැගින් වේ. රූපේ පෙන්වලා තියෙන PQR කියන වස්තු තුන ස්කන්ධය කිලෝග්‍රෑම් 2 බැගින් තියෙන්නේ. R තත්පරයට මීටර 2ක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා අපිට ඊතලයකින් දක්වලා තියෙනවා. අහනවා පළවෙනි කොටස Qට සාපේක්ෂව P හා R ගබඩා වී ඇති ශක්ති ප්‍රභේද සඳහන් කරන්න. Qට සාපේක්ෂව අපි පේනවා P තියෙන්නේ ඉහළින්. එහෙනම් වස්තුවක පිහිටීම අනුව එහි ගැඹෙන ශක්තිය විභව ශක්තිය. පිහිටීම ඉහළට යන්න විභව ශක්තිය වැඩි. ඔන්නම් අපේ දරුවෙකුට මේකට ලියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා. වැරද්දක් නැහැ. ඊට පස්සේ R අපි දන්නවා චලනය වෙනවා, ගමන් කරනවා ඒකාකාර ප්‍රවේගයෙන්. ඉතින් චලන ශක්තිය වස්තුවක් සතු ශක්තිය තමයි චාලක ශක්තිය. එහෙනම් R කියන්නේ චාලක ශක්තිය. R එක වඩා වෙලා තියෙන චාලක ශක්තිය. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අහනවා ගුරුත්ව ත්වරණය 10 ms ඍණ 2 නම් පිහි ගබඩා වී ඇති ශක්තිය ගණනය කරන්න. ඉතින් P තියෙන්නේ ඉහළින් ඒ නිසා ගබඩා වෙන ශක්තිය විභව ශක්තිය ඒක හොයන සූත්‍රය තමයි mgh E සමානයි mgh. එහෙනම් අපිට ආදේශ කරන්න පුළුවන්
m කියන්නේ 2 කිලෝග්‍රෑම් කියලා දීලා තියෙනවා. g 10 තත්පර වර්ගයට මීටර කියලා අපිට දීලා තියෙනවා. h උස රූපයේ දීලා දක්වලා තියෙනවා 45 මීටර කියලා. එහෙනම් මේ ටික සුළු කරපුවාම 900ක් එනවා ශක්තිය ජූල් වලින්. B කොටස. Q මත ක්‍රියාත්මක වන අභිලම්බ ප්‍රතික්‍රියා කොපමණද? Q කියන්නේ දැන් නිශ්චලව තියෙන වස්තුවක්. එහෙනම් A මත ක්‍රියාත්මක වන අභිලම්බ ප්‍රතික්‍රියාව සමානයි දරුවනේ වස්තුවේ බරට. බර හොයන්නේ අපි නැතිනම් බලය හොයන්නේ ස්කන්ධයේ ගුරුත්ව ත්වරණයේ ගුණිතයට කියන mg. m ස්කන්ධය අපිට දීලා තියෙනවා කිලෝග්‍රෑම් 2යි g 10යි කියලා. තත්පර වර්ගයට මීටර. එහෙනම් 2 වරක් 10 කියන්නේ 20යි. එහෙනම් පිළිතුර 20යි නිව්ටන්. ප්‍රශ්නේ 3 වන කොටස. එක්තරා මොහොතකදී P පවතින පිහිටීමේ සිට තිරස් තලය දක්වා නිදහසේ වැටේ. ඔයාලට පේනවා P තියෙන ඉහළ මේක ඉදිරියට ඇවිල්ලා කිසියම් මොහොතක මේ තිරස් තලය කියන්නේ මේ පල්ලෙහා තියෙන තලය මේ දක්වා වැටෙනවා මීටර 45ක් පහළට වැටෙනවා. නිදහසේ වැටෙනවා. P ගේ චලිතය දැක්වෙන දල ප්‍රවේගකාල ප්‍රස්ථාරය පහත දී ඇති ඉඩ තුල අඳින්නලු. ඉතින් ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් අඳිනකොට y අක්ෂයට ප්‍රවේගය ගන්නවා x අක්ෂයට කාලය ගන්නවා. P වැටෙන්න පටන් ගන්නෙ නිශ්චලව ඉඳලා. එනම් ප්‍රවේගය බිඳුවයි මූලාක්ෂය හරහා පටන් අරගෙන ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා ඒකාකාර ලෙස. ගුරුත්වය යටතේ පල්ලෙහාට වැටෙන්නේ. ඒ නිසා ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මේ හැඩේ එන්න ඕන. මූලාක්ෂය හරහා යන සරල රේඛාවක්. B කොටස. P වැටෙන්නේ ඒකාකාර ත්වරණයෙන්ද ඒකාකාර මන්දනයෙන්ද? ඉහළ සිට පහළට වැටෙන වස්තුවක් අපි දන්නවා ඒකාකාර ත්වරණයෙන් වැටෙන්නේ. ඒ නිසා ඒකාකාර ත්වරණයකින්. ඉතින් අපේ දරුවන්ට හැම වෙලේම කියන්න ඕන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියනකොට කිටි පිළිතුරු ඇති. රචනා මාදිලිය අවශ්‍ය වෙන්නේ වාක්‍ය ලියන්න ඕනේ දීර්ඝ වාක්‍ය. දැන් මෙතනත් ඒකාකාර ත්වරණයකින්. මේ පිළිතුර අපිට හොඳටම ඇති. ඒකේ දෙවෙනි කොටස එහි අගය කොපමණද? නිදහසේ ඉහළ සිට පහළට වැටෙන වස්තුවක් අපි දන්නවා තත්පර වර්ගයට මීටර 10ක ත්වරණයකින්. ඒ අපි දල වශයෙන් ආසන්න අගයට ගත්තොත් නැතිනම් 9.8යි තත්පර වර්ගයට මීටර. මේ පිළිතුරු දෙකෙන් ඕන එකක් දෙන්න පුළුවන්. ඉතින් අපි නිතර පාවිච්චි කරන 10යි ms වෙන දෙක කියන පිළිතුර. ප්‍රශ්නය 4 වෙනි කොටස. පහළට වැටෙන කාලය තුල P මත ක්‍රියා කළ අසමතුලිත බලය කොපමණද? පහළට වැටෙන කාලය තුල P මත ක්‍රියා කරන අසමතුලිත බලය. ඉතින් මේකට දාන්න පුළුවන් නිව්ටන්ගේ දෙවන නියමය සමානයි ma. අසමතුලිත බලය සමානයි ස්කන්ධයේ ත්වරණයේ ගුණිතයට. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කියලා අපිට දීලා තියෙනවා. ත්වරණය 10 කියලා දීලා තියෙනවා තත්පර වර්ගයට මීටර. එහෙනම් ඉතින් 10 වරක් 2 කියන්නේ 20යි බලය මනින එකකය නිව්ටන්. කිලෝග්‍රෑම් මීටර තත්පර වර්ගයට කියන එකේ තේරුම තමයි නිව්ටන්. ඊට පස්සේ අපෙන් අහනවා ඒකේ දිශාව. දිශාව කියන්නේ කෙලින්ම සිරස්ව පහළට චලනය වන්නේ. සිරස්ව පහළට. විභගත ප්‍රශ්නයේ අවසාන කොටස. යම් මොහොතක R සතු ගම්‍යතාවය කොපමණද? ගම්‍යතාවය කියන්නේ දරුවනේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. එන ස්කන්ධයේ ප්‍රවේගයෙන් වැඩි කරනවා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි දීලා තියෙන්නේ. ප්‍රවේගයේ තත්පර වර්ගයට මීටර 2යි. ප්‍රශ්නේ අපිට කිව්වා 2යි කියන අදහස දුන්නා. ඒ නිසා 2 වරක් 2 4යි කිලෝග්‍රෑම් මීටර තත්පර වර්ගයට කිලෝග්‍රෑම් මීටර තත්පරයට. මොකද ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් ප්‍රවේගය කියන්නේ තත්පරයට මීටර. ඒ නිසා පිළිතුර 4යි. අනික දරුවෝ හැම කෙනෙක්ම මත තියාගන්න ඕනේ ප්‍රශ්නේ පිළිතුරත් සමග ඒකකේ සඳහන් කරන්න ඕනේ. ඒක ඉතා වැදගත්.
හොඳයි දරුවනේ. එහෙනම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 40කුත් විභගත ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්න 4කුත් අපි සාකච්ඡා කළා. මම හිතනවා මේ වෙනකොට පැයකුත් මිනිත්තු 25ක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් එක දිගටම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න බලන්න ගියාම පොඩක් අපහසු නිසා මේකේ දෙවෙනි කොටසකින් අපි ඉතිරි ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද දවසේ තෝරාගත්තේ ඔබට විභාගයට බොහොම ආසන්නව තියෙනවා 2020 අවසාන වර විභාගයට පවතින කාල සීමාව තුළ සාකච්ඡා කරන්න පහුගිය කාලයේ දකුණු පළාත් සභාවෙන් අපේ දරුවන්ට ඒ පළාත් සභාවේ දරුවන්ට දුන්න 10 ශ්‍රේණියේ අවසාන වර විභාග ප්‍රශ්න පත්‍රය